දවස් 30ක්ම unlimited Netflix බලන්න. unlimited data pack එකක් මුළු පවුලටම unlimited fun එකක් අරගන්න. අදම active කරගන්න. අද 2020 ඔක්තෝබර් 6 අඟහරුවාදා සිරස්තල. බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර 708 දක්වා ඉහළට. ගම්පහ පොලිස් බල ප්‍රදේශයටත් පොලිස් ඇඳිරි නීතිය. නිවාඩු ගිය මිනුවන්ගොඩ ඇඟලුම් සේවිකාවන්ට නිවසේම සිටින්නේ හමුදාපතිගෙන් ඉල්ලීමක්. ශ්‍රී ලංකාවේ මොන ප්‍රදේශයේ සිටියත් තම නිවෙස් වලින් ඉවතට යන්න එපා. දිවයින පුරා සංගීත සංදර්ශන සැනකෙළි ඇතුළු මහජනතාව රැස්වන සියලු උත්සව නතර කෙරේ. සෑම දස දෙනෙක්ගෙන් එක් අයෙකුටම කොවිඩ් ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. රියාජ් බදයුදීන් නිදහස් කළේ ඇයි? ඇමති චමල්ගෙන් පැහැදිලි කිරීම. ඍජුව මේ පිළිබඳව අදාළ සාක්ෂි ආදිය නැති නිසා තමයි නිදහස් කරන්න කටයුතු කළා. හිටපු අගමැති රනිල් පළමු වරට පාස්කු කොමිසමට මෛත්‍රීගේ ක්‍රියාකලාපය ගැන කියයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Dilka Saman Mali and Shatara Alvis. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමග සජීවීව. අද දිනය තුළ පමණක් ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 605 දෙනෙකු හඳුනා ගැනුණු අතර එය එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවයි. මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 708 දක්වා ඉහළ නැගීමත් සමගයි. පවතින තත්ත්වය හමුවේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවය කරන සියලුම සේවක සේවිකාවන් දිවයිනේ කුමන ප්‍රදේශයක ජීවත් වුවද සිය නිවෙස් වලින් බැහැරව නොයන්නයි යුද හමුදාපති ලුතියුතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් කරනවා. The big story. දිවුලපිටියේ කොවිඩ් ආසාදිත කාන්තාවගෙන් ඇරඹි මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 708 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් පළමු ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණේ ඇඟලුම් ආයතනයේ සේවය කළ දිවුලපිටියේ කාන්තාව සහ ඇගේ දියණියයි. අනතුරුව සිදු කළ PCR පරීක්ෂණවලට අනුව එම කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයින් 706 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් 101 දෙනෙකු යේ වාර්තා වූ අතර අද වාර්තා වූ ආසාදිතයින් ගණන 605ක්. එය දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරේ ව්‍යාප්තිය සැලකීමේදී ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩින් පමණක් හඳුනාගත් ආසාදිතයින් ගණන 694ක්. මීරිගමින් ආසාදිතයින් 30 දෙනෙක්, දිවුලපිටියෙන් ආසාදිතයින් 2 දෙනෙක්, කටානෙන් ආසාදිතයින් 2 දෙනෙක්, සීදුව, ජායල සහ මහර ප්‍රදේශවලින් එක් ආසාදිතයෙකු බැගින් හඳුනාගෙන තිබෙනවා. අදාළ ඇඟලුම් කම්හලේ කාර්ය මණ්ඩල සමාජිකයින් පිරිසක් නිවාඩු ගොස් සිටින අතර ඔවුන් අතරින් කුරුණෑගලින් ආසාදිතයින් 2 දෙනෙකු, යාපනය හා මොනරාගලින් එක් ආසාදිතයෙකු බැගින් හඳුනා ගැනුණා. මේ ආයතනයේ 1400ක ප්‍රමාණයක් සේවයෙන් යුතු වෙනවා. අනුයුක්ත වෙච්ච කට්ටියක් තව 400ක් පමණ සිටිනවා. ඉතින් මේ අයවලුන්ගෙන් 495ක් ලංකාවේ විවිධ ප්‍රදේශවල ලිපිනයන් සඳහන් අයවලුන්. විවිධ ප්‍රදේශවලට ගියපු සියලුම අයවලුන් අපි ඊයේ දිනේදීම හඳුනාගෙන ඊයේ රාත්‍රියේ සිට මේ වන විටත් 125කට වැඩි සංඛ්‍යාවක් යුද හමුදාවේ නිරෝධායන කිරීම සඳහා මධ්‍යස්ථානයක් වෙත රැගෙනීමට කටයුතු කරමින් සිටිනවා. පිටපළාත්වල හිටියත් මේ කොවිඩ් ආසාදිත වූ අයවලුන්ගේ පවුල් මේ සේවක සේවිකාවන් පසුගිය සති 3 තුලදී නැත්නම් මේ මාසයක් වැනි කාලයක් තුලදී ඒ නිවෙස් වලට ගිහිල්ලා නැහැ. ඒක හින්දා එහෙම ගෙදර ගිහිල්ලා හිටියපු සියලුම අයවලුන් පවුල් වල අයවලුන් අපි මේ වෙනකොට නිරෝධායන කරලා තියෙනවා. මං කිව්ව විදිහට 150ක වගේ සංඛ්‍යාවක් මේ වෙනකොට තරම් තිබෙනවා. ඊයේ ආසාදිත බවට හඳුනාගත් සේවිකාවන් අතරින් 33 දෙනෙකු රැඳී සිටියේ එම ඇඟලුම් ආයතනයේටම අයත් මිනුවන්ගොඩ නේවාසිකාගාරයකයි. ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කඩිනමින් ඔවුන් මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන මෙම කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉරණවිල රෝහල සහ මිනුවන්ගොඩ මූලික රෝහල යොදාගෙන තිබෙනවා. ඒ අනුව මිනුවන්ගොඩ දිවුලපිටිය ප්‍රදේශවලින් අද හඳුනාගත් ආසාදිතයින් අදාළ රෝහල් වෙත රැගෙන යාම සිදු කෙරුණා.
එමෙන්ම ඔවුන්ගේ ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂණ කටයුතුද අද සිදු කරනු ලැබුවා. මේ අතර බ්‍රැන්ඩික්ස් ආයතනය අද බාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙතෙක් හඳුනාගත් ආසාදිතයින්ගෙන් බහුතරය රෝග ලක්ෂණ නොපෙන්නූ අයවීම සිය ආයතනය පාර්ශවයෙන් මුහුණ දුන් අභියෝගාත්මක තත්ත්වයක් බවයි. සිය සේවකයින් හා ඔවුන්ගේ පවුලේ සමාජිකයන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීමට උපරිමයෙන් කටයුතු කරන බවත් මෙම අසිරු අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුද හමුදාව වෙත සහාය ලබා දෙමින් තත්ත්වය පාලනය කර ගැනීමට සහාය වන බවත් එම නිවේදනයේ සඳහන්. මේ අතර දිවුලපිටියේ ආසාදිත කාන්තාව සමග එකම නවාතැනෙහි රැඳී සිටි එම ඇඟලුම් ආයතනයේම 34 හැවිරිදි සේවිකාවක් දෙහිඅත්ත කණ්ඩිය දොළකන්ද මහවැලි ගම්මානයේ පිහිටි සිය නිවස වෙත පැමිණ තිබීම හේතුවෙන් ඇය ඇතුළු ආශ්‍රිතයින් 9 දෙනෙකු පුණානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා. එමෙන්ම එම පිරිසගේ තවත් ආශ්‍රිතයින් 60 දෙනෙකුගේ පමණ PCR පරීක්ෂණ දෙහිඅත්ත කණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් අද සිදු කළා. ගම්පහ මීරිගම ප්‍රදේශයෙන්ද ඊයේ ආසාදිතයෙකු වාර්තා වූ අතර ඔහු අදාළ ඇඟලුම් ආයතනයේ කළබනාකරුවෙක්. 50 හැවිරිදි දෙදරුපියෙකු වූ ඔහු මාතලේ පල්ලේපොළ ඇහැලේපොළ පිහිටි නිවසට පැමිණ තිබීමත් සමග ඔහුගේ පවුලේ සමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමු කළ අතර ඔහු වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කෙරුණා. එමෙන්ම අදාළ ඇඟලුම් ආයතනයේ තවත් සේවිකාවන් දෙදෙනෙකු නිවාඩු ලබා ගම්පොළ පුපුරැස්ස මණිකට්ටි නිව් ෆොරස්ට් වතුයායේ පිහිටි සිය නිවසට මීට දින 2කට පෙර පැමිණ සිටි අතර ඉන් එක් කාන්තාවක් ගුණරෝගී තත්ත්වයේ හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. අනෙක් කාන්තාව නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවරගත් අතර දෙදෙනාගේ PCR පරීක්ෂණ වාර්තා අද ලැබීමට නියමිතයි. මේ හේතුවෙන් අදාළ වතුයායේ සේවක පිරිසට නිවාඩු ලබා දී නිවෙස් තුළ රැඳවීමට පියවර ගැනුණා. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවිකාවන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ තහවුරු වීමත් සමග ඔවුන් රාත්‍රියේම අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට රැගෙන යනු ලැබුවා. ඔවුන්ගේ ආශ්‍රිතයින් 60 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. මේ අතර ඇඟලුම් ආයතනයේ සේවිකාවන් සිව් දෙනෙකු ඉකුත් සතියේ කන්තලේ මොල්ලිපොතාන ගංතලාව අග්බෝපුර සහ රජ ඇල යන ප්‍රදේශවල පිහිටි සිය නිවෙස් වෙත පැමිණ ඇති අතර එම පවුල්වල ඥාතීන්ද ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. එමෙන්ම කන්තලේ සිට ගම්පහ ප්‍රදේශයේ උපකාරක පන්තිවලට සහභාගී වූ සිසුන් පිරිසක් හඳුනා ගැනීමෙන් පසු ඔවුන්ද ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. මේ අතර ඇඟලුම් ආයතනයේ සේවය කළ මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල මැදගම පුබ්බාර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි කාන්තාවකට වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ තහවුරු වීමත් සමග ඇගේ ආශ්‍රිතයින් 39 දෙනෙකු වහාම නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා. යාපනයේ විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ වෙත ගම්පහ ප්‍රදේශයේ සිට සිසුන් පැමිණ තිබීම හේතුවෙන් එම මණ්ඩපයේ සිසුන් හා කාර්ය මණ්ඩලයේ ඇතුළු 95 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද සිදු කළා. එමෙන්ම මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවිකාවක් සමග සම්බන්ධතා පැවැත් වූ වවුනියාවේ පවුලක 5 දෙනෙකුද අවදානම සලකා PCR පරීක්ෂණයට යොමු කෙරුණා. මේ අතර අද පස්වරු 6 සිට බලපෑත්වෙන පරිදි ගම්පහ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ඒ පිළිබඳව පූර්ව දැනුවත් කිරීමත් සමග ගම්පහ ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් විලඳසැල් අසලට රැස්ව සිටිනු දක්නට ලැබුණා. මිනුවන්ගොඩ දිවුලපිටිය වේයන්ගොඩ හා ගම්පහ යන පොලිස් බල ප්‍රදේශ 4ටම නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය බලපෑත්වෙනවා. මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ වේයන්ගොඩ සිට ගම්පහ දක්වා ඇති දුම්රිය ස්ථානවල කිසිදු දුම්රියක් නැවැත්වීම හෙට සිට සිදු නොකරන බවයි. ධාවනය වන සියලුම දුම්රියන් ප්‍රධාන මාර්ගයේ ගම්පහ දුම්රිය ස්ථානයේ සිට වේයන්ගොඩ දුම්රිය ස්ථානය දක්වා නතර නොකරන බවත් වාර්තා කරනවා. ඒ වගේම ඒ අතර මගින් ගමන් කරනවා නම් කරුණාකර දුම්රියෙන් ගමන් කිරීමෙන් වළකින නිසාත් ඉල්ලා සිටිනවා. අදාළ ප්‍රදේශ හරහා සෙසු රථවාහන ගමනාගමනයට ඉඩ ලබා දී තිබුණද ප්‍රදේශවාසීන් හැර වෙනත් පාර්ශවයන්ට එම ප්‍රදේශ මැදේ රථවාහන නවත්වා පුද්ගලින් ඇතුළු කර ගැනීම ඇතුළු වෙනත් සංචරණ කටයුතු වලට අවස්ථාව හිමිවන්නේ නැහැ. වෙනත් ප්‍රදේශවලට ඇදිරි නීතිය පැනවීමට දැනට අදහසක් නැහැ. දැන් ඊයේ විශ්ලේෂණය කරපු වෛද්‍යවරු ඒ වගේම බුද්ධ්‍යාංශ නිලධාරීන් දැනුම් දුන්නේ මේ වැඩි පිරිසක් ඉන්නේ මේ පොලිස් බල ප්‍රදේශ තුනේ කියලා. ඊයේ හවස 5 වෙනකොට 39 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබුණ ඇදිරි නීති කඩකලාට අපි නිරන්තරයෙන් දැනුම් දුන්නා පිටතට යන්නට එපා රැඳී ඉන්න කියලා. නමුත් ඊයේ රාත්‍රී තවත් 12 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා වේයන්ගොඩ ප්‍රදේශයේ විවිධ ස්ථානවලින් නිරෝධායන ඇදිරි නීතියට පටහැනිව කටයුතු කරපු. ඒ අනුව ඔක්කොම 50 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට අරගෙන තියෙනවා පෙරේදා ඉඳලා. ඒ අයට විරුද්ධව අපි නිරෝධායන රීතින් යටතේ කටයුතු කරනවා. සමහර අය තම පිළිබඳව ඇසුරු කරපු අය ආපු ගියපු තැන් ගැන තොරතුරු දෙන්න බයයි. ඒකට හේතුව සමහර වෙලාවට වැරදි ස්ථානවලට ගිහිල්ලා තියෙනවා. දැන් මේ වෙලාවේ අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ ස්ථානෙට ගිය එක ගැන අපිට නඩුවක් පවරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ ඒ ස්ථානෙට ගියා නම් එතන කවුද හිටියේ, කවුද ඇසුරු කරේ, වටේට කවුද හිටියේ මේ තොරතුරු මේ නිරෝධායන ක්‍රියාවලියට ලබාගෙන ඒ නිරෝධායන ක්‍රියාවලිය හරියාකාරව සිදු කරන්න. ඒක නිසා
නිසා එහෙම යම් කෙනෙක් මැලිකමක් දක්වනවා නම් ඒ තොරතුරු දෙන්න තමුන් ගැන අනාවරණය වෙයි, තමුන්ට ප්‍රශ්නයක් වෙයි කියලා අපි පොරොන්දුවක් දෙනවා. එහෙම වෙන්නේ නැහැ. මේ අතර කොවිඩ් වෛරසය ආසාදිතය වූ පාසල් සිසුවිය අධ්‍යාපනය ලැබූ පාසලේ සිසුන් 43 දෙනෙකුගේත් ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 58 දෙනෙකුගේත් PCR පරීක්ෂණ ඊයේ සිදු කළා. ඒ අනුව ඔවුන් 101 දෙනාටම වෛරසය ආසාදනය වී නොමැති බව අද පස්වරුවේ නිකුත් වූ ඔවුන්ගේ PCR වාර්තාවලින් තහවුරු වුණා. මේ අතර වෛරසය පළමු වරට ආසාදනය වූ බවට හඳුනාගැනුණු කාන්තාවගේ සැමියා අද දෙරණට මෙලෙස අදහස් පළ කළා. මගේ නෝනා බාහිර සමාජයේ කොහෙවත් ගිහින් නැහැ. මොකද අපේ නෝනා හැමදාම 6:40ට ගෙදරින් ගියන් පස්සේ 8:10 8:20 වෙනවා එන්න සතිය දවස්වල. සෙනසුරාදා දවස්වලට 8ට තමයි ගෙදරයි තියෙන්නේ. මේ ටික දවසක් තිස්සේ. ඉරිදා දවසටත් එයා කොහෙවත් ගිහින් නැහැ, පොලකටවත් ගිහින් නැහැ, කඩේකටවත් ගිහින් නැහැ. ඒ කියන්නේ මේක ෆැක්ටරි ඇතුළෙන්මයි මෙයාටත් බොයලා තියෙන්නේ. පවතින වාතාවරණය හමුවේ දිවයිනේ සියලුම ප්‍රදේශවල මහජනතාව එක් රැස්වන කටයුතු සිදු නොකරන්නයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කළා. සෞඛ්‍ය අමාත්‍යාංශ නිවේදනයට අනුව ප්‍රේ සම්භාෂණ, සම්මන්ත්‍රණ, දේශන, ප්‍රදර්ශන, සංගීත සංදර්ශන, සැනකෙළි, සැමරුම් උත්සව, පෙළපාලි, පෙරහැර හා අත්‍යවශ්‍ය නොවන රැස්වීම් ආදිය රටේ සියලු ප්‍රදේශවල පැවැත්විය නොහැකි බව දැනුම් දෙනවා. එය නැවත දැනුම් දෙන තුරු බලාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මෙම වාතාවරණය තුළ පොදු ප්‍රවාහන සේවා භාවිත කළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ රාජ්‍ය අමාත්‍ය දිලු මමනුගම මහතා කරුණු පැහැදිලි කළා. ඊයේ දිනේ අපේ කොන්දොස්තරවරයෙක්ගේ බිරිඳ ආසාදිතයෙක් බවට පත්වීම හේතු කොටගෙන ඒ කොන්දොස්තරවරයා නිරෝධායනයට අපි දාලා තියෙනවා. ගිරිඋල්ල සිට නිට්ටඹුව දක්වා ධාවනය වෙච්ච පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙක්. මෙතෙන්දිත් අපි එයාට උපදෙස් දීලා තියෙනවා අඩුම තරමේ කිලෝමීටර් 3ට 4ට වැඩි ගමන් වාරවල යෙදෙන අය තමන්ගේ බස් රථයේ මගින් ලයිස්තුවක් දුරකථන අංකෙත් එක්ක ලබා ගන්නේ කියලා මේ සඳහා සහයෝගය දෙන්න කියන ඉල්ලීමත් අපි ජනතාවගෙන් කරනවා. ඒක අපි කරන්නේ බැරි වෙලා හරි එක ආසාදිතයෙක් හරි මේ බස් රථය තුල හිටියොත් අනිත් අය සුරක්ෂිත කිරීම සඳහා අපි ගන්න ක්‍රියාමාර්ගය. පෞද්ගලික බස් හිමියන් සඳහන් කරනවා ආසන වලට පමණ සීමාවල් මගින් ගෙන යාමේදී පාඩුවක් සිදු වෙනවා. ඔවුන්ට සහනයක් ලබා දෙන්න නැතොත් බස් ගාස්තු වැඩිවීමක් ලබා දෙන්න කියලා. ඒක සාධාරණයි. ඊයට විසඳුමක් ලබා දීම අපි පැත්තෙන් අපි කළ යුතුයි. දිගටම මේ තත්ත්වයේ පවත්වාගෙන යන්න සිදු වෙනවා නම් අපි යම් ගාස්තු සංශෝධනයකට යන්න සූදානම්. පවතින වාතාවරණය හමුවේ පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලු පළාත් කාර්යාල ඔක්තෝබර් 7, 8, 9 යන දිනවලදී මහජනතාව වෙනුවෙන් විවෘත නොකිරීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් අපොස උසස් පෙළ විභාගයේ ඇතුළු හදිසි ජාතික හැඳුනුම්පත් අවශ්‍යතා සඳහා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු ඒකකයෙන් හෝ පහත දැක්වෙන දුරකථන අංක ඇමතීමෙන් විමසීම් සිදු කළ හැකියි. පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ එක්දින සේවාව සඳහා අංක හා වේලාවන් වෙන් කරගත් සියලුම ඉල්ලුම්කරුවන්ට නැවත දෙපාර්තමේන්තු මහජන සේවාවන් ආරම්භ කළ සැනින් ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කිරීමටද සැලසුම් කර ඇති බවයි. මේ අතර ඔක්තෝබර් 7, 8 සහ 9 යන දිනවල සිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාල වෙත මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එමෙන්ම මෝටර් රථ දෙපාර්තමේන්තුව මගින් සැපේන මහජන සේවාවන්ද ඔක්තෝබර් 7, 8, 9 යන දිනවලදී තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ අදාළ දින 3 තුලදී මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නාරාහෙන්පිට කාර්යාලය, වේරහැර කාර්යාලය සහ ගම්පහ කාර්යාලයද විවෘත නොකරන බවයි. පවතින වාතාවරණය යටතේ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලි රමුක්කැල්ල මහතා අද මෙලෙස අදහස් දැක්වුවා. ඉදිරි පැය 48 ඉතාමත්ම තීරණාත්මකයි. මේ සම්බන්ධව ගත යුතු තීරණ ගැනීමට ඒ පරීක්ෂණවල ප්‍රතිඵල අනුව එය සිදුවෙන එක තමයි අපට මේ වෙනකොට ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම 12 වෙනිදා උසස් පෙළ විභාගය තියෙනවා. ඒ වගේම ශිෂ්‍යත්ව විභාගය 11 වෙනිදා මේ වෙනකොට සැලසුම් හදලා තියෙනවා. අවශ්‍ය සියලුම සැලසුම් සහ අනිකුත් සියලුම පහසුකම් සියලු දේ හදලා ඉවරයි. කෙසේ වෙතත් හෙට දවසේ මේ PCR වාර්තාවන් අනුව අවසාන තීන්දුවක් ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වෙනවා. එතකොට ඇමතුමා මේ PCR පරීක්ෂණ වල කියන්නේ අද තත්ත්වය හොඳ නැති වුණොත් මුළු රටටම නැවත ඇඳරි නීතිය පැනවීමක් සිදු කරන්න වෙයිද? තීරණ ගන්න සියල්ල වෙන්නේ ප්‍රමාණය අනුව. වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂක ඩොක්ටර් ජයරුවන් බණ්ඩාර මහතා අද උදේ සේවයෙන් පහ කරලා තියෙනවා. කුමන පදනමක් මතද මෙතුමා අයින් කරලා තියෙන්නේ? ඒ ක්‍රියාවලිය අමාත්‍යාංශයේ පරිපාලන ක්ෂේත්‍රය තුළ පවතින තත්ත්වයන් තුළ ගණන් ගන්න තියෙන ක්‍රියාමාර්ගය.
නව කොවිඩ් ආසාදිතයන් 605 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් ගණන අද 4000 සීමාව ඉක්මවා ගියා. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ලොව සෑම පුද්ගලයන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුටම කොවිඩ් ආසාදනය වී තිබීමේ සම්භාවිතාවක් පවතින බවයි. මේ දක්වා මෙරටින් කොවිඩ් ආසාදිතයින් 4118 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 3266 දෙනෙකු දැනටමත් සුවය ලබා පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට කොවිඩ් ආසාදිතයින් 839 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මේ අතර ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන මේ වන විට 3,57 ලක්ෂ ඉක්මවා ගොස් තිබෙනවා. වාර්තා වී ඇති ගෝලීය කොවිඩ් මරණ ගණන 10,46,000කට අධිකයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ලොව සෑම පුද්ගලයන් 10 දෙනෙක්ගෙන් එක් අයෙකුටම කොවිඩ් ආසාදනය වී තිබිය හැකි බවට අනුමාන කරන බවයි. දැනට නිල කොවිඩ් ආසාදිතයින් ගණන මිලියන 35ක් වන නමුත් එය මිලියන 800ක් තරම් ඉහළ අගයක් විය හැකි බවට සැකපළ කෙරෙනවා. යුරෝපානු වසංගත පාලන මධ්‍යස්ථානය පවසන්නේ සෑම යුරෝපියන් ලක්ෂයකින් 20 දෙනෙකුම දෛනිකව කොවිඩ් ආසාදනයට ගොදුරු වෙමින් පවතින බවයි. ඔවුන්ට අනුව යුරෝපයේ කොවිඩ් අවදානමෙන් තරමක් හෝ මිදී ඇත්තේ ජර්මනිය, ෆින්ලන්තය, සයිප්‍රස් සහ නෝර්වේ යන රටවල් 4 පමණයි. චෙක් යනරාජ්‍ය, නෙදර්ලන්තය සහ ප්‍රංශය වැඩිම අවදානමකට මුහුණ පා ඇති යුරෝපා රටවල් වනවා. ඊයේ දිනේදීත් වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන සහ මරණ ගණන වාර්තා වුණේ ඉන්දියාවෙන්. ඒ අනුව ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 67 ලක්ෂයකට ආසන්න වී ඇති අතර වාර්තා වන මරණ ගණන 1,36,600ක්. කොවිඩ් රෝගයට ගොදුරු වූ ලොව බලවත්ම මිනිසා වන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහලෙන් පිටවී නැවතත් දවල මන්දිරය වෙත පැමිණ තිබෙනවා. ඔහු මෙලෙස ගොස් ඇත්තේ වෛරසයෙන් සම්පූර්ණ සුවය ලැබීමෙන් තොරව බව විදෙස් මාධ්‍ය පවසනවා. තමන් අසනීප තත්ත්වයෙන් පසු වුවත් ඒ නොතකු ජනාධිපතිවරයා දවල මන්දිරය ඉදිරියේදී වහාම සිය මුඛ ආවරණ ඉවත් කර මාධ්‍ය හමුවේ පෙනී සිටියා. ජනාධිපතිවරයා ගත් මේ ක්‍රියාමාර්ගය පාර්ශ්ව රැසකගේ දෝෂ දර්ශනයට ලක්ව තිබෙනවා. කෙසේ වෙතත් මෙහිදී තමන් සුවෙන් පසුවන බව අවධාරණය කළ ජනාධිපති ට්‍රම්ප් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ කොවිඩ් රෝගයට බිය නොවන ලෙසයි. ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂය සහ අද දෙරණ ප්‍රවෘත්ති නාලිකාවේ නිල ලාංඡනය භාවිත කරමින් සංසරණය වූ අසත්‍ය නිවේදනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කණ්ඩායම් 3ක් යොදවා ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද සඳහන් කළා. මතුවෙති තත්ත්වය තුළ අද දෙරණ සන්නාමය භාවිත කරමින් දුරකථන හා සමාජ ජාල ඔස්සේ පැතිර යන අසත්‍ය පුවත් විශ්වාස නොකරන ලෙස අප ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිත කාන්තාවක් හඳුනා ගැනීමත් සමග අද දෙරණ සන්නාමය භාවිත කරමින් විවිධ අසත්‍ය කෙටි පණිවිඩ ඊයේ ව්‍යාප්ත වී තිබුණා. එහෙත් අද දෙරණ නිල ප්‍රවෘත්ති විකාශය කරන්නේ ටීවී දෙරණ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් අද දෙරණ 24 නාලිකාව සහ FM දෙරණ ඔස්සේ වන අතර www.adaderana.lk අපගේ වෙබ් අඩවිය ඔස්සේ භාෂා ත්‍රිත්වයෙන්ම තහවුරු කරගත් තොරතුරු ගෙනෙනවා. එමෙන්ම සියලු ජංගම දුරකථන ජාල ඔස්සේ අද දෙරණ කෙටි පණිවිඩ සේවාව හරහාද තොරතුරු එසනින් ගෙනෙන අතර ඒ සඳහා ලියාපදිංචි විය හැකි ආකාර මෙසේ. ඔබ භාවිත කරන්නේ ඩයලොග් සම්බන්ධතාවක් නම් ඔබට ඉංග්‍රීසි සහ සිංහල භාෂාවලින් මෙන්ම සිංග්ලිෂ් වලින් අද දෙරණ කෙටි පණිවිඩ ලබා ගැනීම සඳහා තිරය දැක්වන ආකාරයට ලියාපදිංචි වී එම සේවාව ක්‍රියාත්මක කරගත හැකියි. එමෙන්ම ඔබට ඇත්තේ මොබිටෙල් දුරකථන සම්බන්ධතාවක් නම් තිරය දැක්වන ආකාරයට ලියාපදිංචි වීමෙන් ඔබට සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් අද දෙරණ කෙටි පණිවිඩ සේවාව ලබාගත හැකි වෙනවා. ඔබ හච් දුරකථන ජාලයක් භාවිත කරන්නේ නම් තිරය සටහන්ව ඇති ආකාරයට ලියාපදිංචි වීමෙන් අද දෙරණ සිංහල සහ ඉංග්‍රීසි භාෂා කෙටි පණිවිඩ සේවා සක්‍රිය කරගත හැකියි. ඔබගේ ජංගම දුරකථන ජාලයේ එයාටෙල් නම් මෙහි සටහන් වන අයුරින් ලියාපදිංචි වීමෙන් අද දෙරණ කෙටි පණිවිඩ සේවාව සක්‍රිය කරගත හැකි වෙනවා. මේ අතර ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂය සහ අද දෙරණ ප්‍රවෘත්ති නාලිකාවේ නිල ලාංඡනය භාවිත කරමින් සංසරණය වූ අසත්‍ය නිවේදනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කණ්ඩායම් 3ක් යොදවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දෙරණ අරුණ වැඩසටහන සමග එක්වමින් සඳහන් කළා. විශේෂ කණ්ඩායම් 3ක් දැන් යොදවලා තියෙනවා. නිවේදනය උත්පාදනය වුණේ කොතනින්ද ආරම්භ වුණු සෝස් එක හොයාගන්න යම් යම් කරුණු හොයාගෙන තියෙනවා. ඒ වගේම මේක දැනම චේතනාන්විතව ෂෙයා කරපු අය පිළිබඳව හොයා බලන්න. මේ අයට ඉතාම දැඩිව අපි නීතිය ක්‍රියාත්මක කරනවා. එහෙම වැරදිකරු කරන කෙනෙක් අත්අඩංගුවට ගන්න පුළුවන්. ඒ වගේම අවුරුදු 2ක සිරදඬුවමක් ලබා දෙන්නත් නීතියේ හැකියාවක් තියෙනවා. පාස්කෝ ප්‍රහාරයට අදාළ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් රියාජ් බදවුදීන්ට ඍජු සබඳතාවක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සනාථ කිරීමෙන් පසු ඔහු නිදහස් කළ බව අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු සහ අපදා කළමනාකරන රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිදු කළ ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් සිදු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා. අපි දැක්කා අපි හිටපු වගකීතු ඇමතිවරයෙක්ගේ සහෝදරයෙක් මේ පාස්කු පාර ඍජුව සම්බන්ධයි කියලා බෝම්බ රැගෙන ගියයි කියලා කාරණා ප්‍රකාශ අද මාධ්‍ය තුළ විවිධ ජනමාධ්‍ය තුළ පළ වෙනවා. ඒ වගේ මේ ආසන්න දිනයක කියනවා එහෙම දෙයක් නැහැ. ඒ නිසා එතුමා නිදහස් කරන්න සිද්ධ වුණයි කියන කාරණා. මේ පරස්පර ප්‍රකාශයේ පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. සමහරව කියනවා දැන් මේක විවිධ අත්වල් බැඳ ගැනීම සඳහා මේ ප්‍රකාශන කරලා සඳහා කටයුතු කරනවා කියලා. වෙලාවට ආවේ ප්‍රශ්නේ. කිසිම සම්බන්ධයක් ආණ්ඩුවත් එක්ක නැහැ. සාමාන්‍ය පොලිසියේ කරන රාජකාරී ක්‍රමවේදයන් අනුව තමයි ඒ කටයුතු සිදු වෙලා තියෙන්නේ. මෙම සැකකරුව 2019 4/21 වන දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බ පිපිරවීම සිදු කරන ලද බෝම්බකරුවන ඉන්සාෆ් අහමඩ් සමග 2019 වර්ෂයේ පවත්වන ලද ඇමතුම් 7ක සම්බන්ධතාවයක් මත 20/4/14 වන දින අත්අඩංගුවට අරගෙන තියෙනවා. මාස 6ක් කාලයක් සඳහා රැඳුම් නියෝග ලබාගෙන විමර්ශන කටයුතු කරලා තියෙනවා. එසේ සිදු කරන ලද විමර්ශන කටයුතු වලදී මෙම සැකකරු බෝම්බ පිපිරවීම සහ සහාය වී ඇති බවට හෝ ත්‍රස්තවාදී ක්‍රියා මෙතෙක් සිදු කරන ලද විමර්ශනවලදී කරුණු අනාවරණය වී නැහැ. එබැවින් රැඳුම් නියෝග අවලංගු කිරීම සඳහා අවශ්‍ය ලිපිගොනු සකස් කර 20/9/28 වන දින ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කර සැකකරුව 29 වන දින අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කර මුදා හැරලා තියෙනවා. දුර්ගම ඇමතුම් 17ක් පමණ තියෙනවා. ඒ සියලුම දුරකථන ඇමතුම් අරගෙන තියෙන්නේ අමාත්‍යාංශයේ දුරකථන මගින්. දැන් අර ත්‍රස්තවාදී මේ ක්‍රියාවටම කෙලින්ම ඍජුව සම්බන්ධ වෙලා නැති බවට ලබාගත් තොරතුරුත් ඒ වගේම අර විශ්වාස කරන්න ව්‍යාපාරික කටයුතු. ඒ කියන්නේ අවසාන දුරකථන පරිවිඩය ආරම්භ තියෙන්නේ මේ සිද්ධියට මාස 3කට පෙර. මේ ඍජුව මේ පිළිබඳව අදාළ සාක්ෂි ආදිය නැති නිසා තමයි නිදහස් කරන්න කටයුතු කළා. කියන හැබැයි නිදහස් කරයි කියලා ඒක මේ නිර්දෝෂීභාවය නෙවෙයි. පොලිසිය තවදුරටත් මේ පිළිබඳව සොයාගෙන යනවා. විමර්ශනයන් නතර කරලා නැහැ. සමහර වෙලාවට තව ඉස්සරහදී තව අය තරංගුවට ගන්න පුළුවන්. මේ පුද්ගලයාට විශාල අසාධාරණ සිද්ධ වෙලා. අපේ කරු විමල් විරාන්ස මන්ත්‍රීතුමාත් ඕන සාක්කිකයි. එතුමත් ඒ කාලේ කිව්වා මේ බෝම්බ අරන් ගිය ආයතනයේ ආගේ අයියා මෙන්න මෙහෙට අරන් ගියයි. යම් දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීම සඳහා මේක හදලා මේක මවලා දැන් මේ නිලධාරි නෑ කියන කාරණේ ප්‍රසිද්ධ විශේෂයෙන් පොලිසිය ලොකු අසාධාරණයක් සිදු වෙනවා. ඒ අයට විතර පාන්නේ එයාගේ පවුල් වල අයට ඥාති. මේ වගේ දේවල් සිදු වෙනවා. නමුත් නිදහස් ක්‍රීම පිළිබඳවත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් යොදලා මේ සිද්ධිය සම්බන්ධවම නැවත වරක් පරීක්ෂණ කරගෙන යනවා. මේක සාධාරණයක් වෙන්න ඕනේ හැමෝටම. දැන් බලන්න තමුන්ලාන්සලා කාලේ CID කියලා එකක් හැදුවා. කවුද අත්අඩංගුවට ගත් 3 මාස 4 මාස රිමාන්ඩ් භාරයේ තබාගෙන හිටියා. නඩු පැවරුවද? නැහැ. ඒකෙන් උනේ එයාට නින්දාවක්, අපහාසාවක්, මානසික වේදනාවක් ලබා දීපු එක විතරයි. කාටවත් මේ චෝදනා වලින් වරදකාරයෙකුට නිදහස් වෙන්න හරියන්නේ නැහැ. මේ නිදහස් කරගන්නේ උදාහරණය විතරයි. නමුත් විභාගය යනවා. තිබුණොත් අලුත් සාක්ෂි අපව අත්අඩංගුවට අරගෙන වැඩ කරන්න පුළුවන්. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යයට ගිහිලා කියන එක ප්‍රකාශිකුත් තව ප්‍රකාශිකුත් දෙකක්. මෙයා ඉන්නවා සම්බන්ධයි. මෙයා අනිවාර්යයෙන් මේකට ඉන්නවා. දැන් කියනවා නැහැ හැම දෙයක් සාක්කියක් නැහැ අපි අතාරිනවා කියලා. පුද්ගලයාට විශාල අසාධාරණ සමාජීය වශයෙන් වෙලා තියෙනවා. ප්‍රකාශකවරයාත් ඒ කරපු ප්‍රකාශය සුදුසු නැහැ. නමුත් එතුමා ප්‍රකාශයක් කරන්න තිබුණේ පොලිස් නිලධාරියෙක් හැටියට පරීක්ෂණයකින් පසුව. නිකන් මාධ්‍යයට මාධ්‍ය සංදර්ශනයක් දානවනේ දේශපාලඥයෝ වගේ. ඒකයි මේක නරක අපි ඒක ගැනස් වෙනවා. 11 வயது பாலகன் பாலச்சந்திரன் அவர்கள் ஸ்ரீலங்கா இராணுவத்தினரிடம் சரணடைந்த பொழுது அவருக்கு தண்ணீரும் கொடுத்து பிஸ்கெட்டும் கொடுத்த பின்னர் அவர் சுட்டு படுகொலை செய்யப்பட்டிருந்தார். අමතුවා දැනුවත් කරන්න කැමති ප්‍රභාකරන් කියන ඒ ත්‍රස්තවාදී නායකයා ඔහු ත්‍රස්තවාදී කණ්ඩායමේ ප්‍රධානියා හමුදා නිල ඇඳුමක් ඇඳගෙන හමුදා නිලධාරියෙක් හැටියට අණදුන්නා. ඔහුගේ බිරිඳ ත්‍රස්තවාදී කණ්ඩායමේ සැපයුම් අංශය බාර හිටපු ප්‍රධාන නිලධාරිනි. ඔහුගේ ලොකු පුතා ත්‍රස්තවාදී කණ්ඩායමේ කර්නල් කෙනෙක්. ඔහුගේ දියණිය ත්‍රස්තවාදීන්ගේ කාන්තා කණ්ඩායමේ මේජර් කෙනෙක්. ඔය බාල චූටිව පුතා ඔය කතා කරපු එයා ත්‍රස්තවාදීන්ගේ ලදරුවන්ගේ බ්‍රිගේඩ් එක වේබි බ්‍රිගේඩ් එක. ඒකේ ප්‍රධාන අනදෙන් නිලධාරියෙක්. ඒකාන්ත ඔබතුමා හිතන්න එපා ප්‍රභාකරන්ගේ පවුලේ අහිංසකයෝ හිටියා කියලා. ඊට අමතරව ප්‍රභාකරන්ගේ පවුල විනාශ වුණා. අපට හම්බ වුණේ ලොකු පුතාගේ සහ ප්‍රභාකරන්ගේ මලමිනී පමණයි. නමුත් කේපි ඊට පස්සේ අවස්ථාවල ප්‍රකාශ කළා තියුණා ප්‍රභාකරන්ගේ පවුලේ බිරිඳ දියණිය අනිත් පුතා ආදිය මිය ගියේ කොහොමද කියලා. ඒ පොඩි පුතාගේ පින්තූරයක් අපිත් දැක්කා. ඒක තිබුණේ බංකරයක් ඇතුලේ ඉන්නවා. අර ද්‍රවිඩ ජනතාව අඳින විදිය සරමක් පෙරවගෙන. එයා ගාව හිටගෙන ඉන්නවා යුනිෆෝම් එකක් ඇඳු මිනිහෙක්. එයා ඇඳලා ඉන්නේ අර ඉන්දියානු හමුදාවේ අය අඳින කැල ඇඳුම. ඒ කැල ඇඳුම පාවිච්චි කරේ LTT ත්‍රස්තවාදීන් පමණයි. ඒකාන්ත ඔබතුමා කතා ගොතන්න එපා. බොරුවට හමුදාට මඩ ගන්න.
විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා නිර්මාණය වන්නේ අනාගතයේදී ක්‍රියාත්මක කිරීමට නොහැකි ආකාරයේ විකෘති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. අද කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනාගතයේදී ක්‍රියාත්මක කරගන්නට බැරි විකෘති අංගවිකල ව්‍යවස්ථාවක් බවට පත්වෙන සංශෝධනයක් තමයි 20 සංශෝධනයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ 20 වෙනි සංශෝධනය සම්මත වුණොත් එම වර්තමාන ජනාධිපතිතුමාට ඉදිරි අවුරුදු 2-3ක කාලය තුල ජනාධිපති ධූරය නැමැති ඒ බලවත් අසිපත මුවහත් කිරීම තමයි කරන්න සිද්ධ වෙන්නේ. හැබැයි ඒ මුවහත් කරපු අසිපත ඔහුගෙන් පස්සේපත් වෙන ජනාධිපතිවරයාගේ අතටපත් වුණාට පස්සේ ඒ අසිපතෙන්ම තමයි වර්තමාන ජනාධිපතිතුමාගේ ගෙලසිඳලන්නේ කියන එක තාම අපේ ආණ්ඩුව තේරුම් අරගෙන නැහැ. අපේ විජේදාස රාජපක්ෂ කියන චරිතය කොහෙවත් ගිහිල්ලා වැඩි කල් ඉන්න බෑ. වෙනේම නම් අවුරුදු 4-5ක් විතර යනවා ටිකක් ලෙඩේ ඇවිස්සලා එන්න. මේක නිකම් මේ මාසයක්වත් ගියේ නෑනේ. මම රට පිළිබඳව මගේ තියෙන ස්ථාවරයේ මොන ආණ්ඩුවක් හිටියත් මොන නායකයෙක් හිටියත් කවදාවත් වෙනස් කරලත් නැහැ. ඇමතිකම් ලබා ගැනීමට වරප්‍රසාද ලබා ගැනීමට බලයක් ඇති පැත්තකට කවදාවත් ගිහිල්ලත් නැහැ. අමාත්‍ය ධූරයේ ලැබුණෙත් නැහැ. ඒ ගැන පොඩ්ඩක් හිතේ කනස්සල්ලක් තියෙනවා වගේ. ඒ වෙලාවේ පොඩි කනස්සල්ලක් තිබුණා. දැන් ලොකු සතුටක් තියෙනවා බාර නොගත් එක ගැන. විපක්ෂයට යන්න බලාපොරොත්තුවක් තියෙනවද? කිසිම බලාපොරොත්තුවක් නැහැ. 2018 වසරේ ඔක්තෝබර් මාස 26 වන දින ඇති වූ ආණ්ඩු පෙරළියෙන් පසු කිසි දිනක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවන්ව ආරක්ෂක කවුන්සිලයට කැඳවුවේ නැතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාස්කු කොමිසම හමුවේ ප්‍රකාශ කළා. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අපහසුතාවකින් පෙළීම නිසා ඔහුගෙන් සාක්ෂි විමසීම අතරමඟ නතර කෙරුණු අතර යලි ඔක්තෝබර් 13 වෙනිදා ඔහු කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවන අවස්ථාවේ මෙරට අග්‍රාමාත්‍යවරයාව සිටි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පළමු වරට සාක්ෂි ලබා දීම සඳහා උදැසන 10ට පමණ එහි පැමිණියා. එහිදී රජ්‍ය අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය එකම පවුලක් ලෙස හිටපු තැන්වලත් ගැටුම් ඇතිවෙනවා නේදයි විමසමින් 2018 ඔක්තෝබර් 26 ඇති වූ ආණ්ඩු පෙරළිය පිළිබඳව හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් විමසුවා. මොන පවුලේද ප්‍රශ්න නැත්තේ? 2018 ඔක්තෝබර් 26 ජනාධිපති මෛත්‍රී තීරණය කළා ආණ්ඩුව වෙනස් කරන්න. එයා හිතුවේ එයාට මන්ත්‍රීවරු ඉන්නවා කියලා. කොහොම හරි ඔක්තෝබර් 26 ආණ්ඩු පෙරළියෙන් පස්සේ ජාතික ආරක්ෂක කවුන්සිලයට මාව කැඳවුවේ නැහැ. කොහොම හරි දින 52 ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස හිටපු මහින්ද රාජපක්ෂ මහතාගෙනුත් මම අහලා බැලුවා එතුමාට එන්න කිව්වද ආරක්ෂක කවුන්සිලයට කියලා. ඔහුට එන්න කියලා දන්වලා තිබෙත් නැහැ. යනුවෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු දුන්නා. මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ගෙන ඒබට තමා ඇතුළු පාර්ශව කිහිපයක්ම කටයුතු කළත් පසුව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ගෙන පක්ෂග්‍රාහී වූ බවත් මාදුළුවාවේ සෝභිත හිමි පවා ඊට දොස් පැවරූ බවත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. එහිදී අතිරික සොලිසිටර් ජෙනරාල්වරිය ඔක්තෝබර් 26 ආණ්ඩු පෙරළියට හේතු වූයේ ඔබ ඔය කියන සිදුවීමද නැතහොත් එක්සත් ජාතික පක්ෂය එවක ජනාධිපති ධූරයේ දැරූ මෛත්‍රීපාල සිරිසේන මහතාට නිසි සහයෝගය ලබා නොදීමද යනුවෙන් පෙරලා විමසා සිටියා. හිටපු ජනාධිපතිවරයාට කිසිම දවසක හොඳ ඡන්ද පදනමක් තිබුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණ පක්ෂපාතීත්වයක් තිබුණේ නැහැ. මමයි එතුමාට අනිත් පාර්ශවවල සහයෝගය අරන් දුන්නේ. ඔබතුමිය ප්‍රශ්න අහන්නේ තේ පැත්තෙම ඉඳන්. ඉන්න. ඒ කතා ඔක්කොම දවසක මම සම්පූර්ණයෙන් පොතක ලියන්නම්. යනුවෙන් හිටපු අග්‍රාමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා. මෙම අවස්ථාවේ හිටපු අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා තම සේවාදායකයා යම් සෞඛ්‍ය අපහසුතාවයකින් පෙළෙන බැවින් ඔහුගේ සාක්ෂි විමසීම අද දිනට අවසන් කර වෙනත් දිනයක් ලබා දෙන ලෙස කොමිසමෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව කොමිසම හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් සාක්ෂි විමසීම අද දිනට අත්හිට වූ අතර නැවතත් ඔක්තෝබර් 13 වන දින සාක්ෂි ලබා දීම සඳහා පෙනී සිටින ලෙස දැනුම් දුන්නා. ඒ අනුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දහවල් 11:30ට පමණ ජනාධිපති කොමිසමෙන් පිටව ගියා. ඔබතුමා මේ රටේ ක්‍රොසහස්සම දේශපාලකයෙක්. ඔබතුමා දේශපාලනේ සමුය රඳ ඉන්න මේ දවස්වල. ඔබතුමා දේශපාලනේ පරදිනවා, පක්ෂේ අර්බුද එනවා. ඉන් පස්සේ කොමිසම් වලට කැඳවනවා. ගහින් වටු මිනිහට ගොඩ යන්න දෙද මේ වෙන්නේ. මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ලවන අවස්ථාවේ මෙරට ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දිනේ පැය 7කට අධික කාලයක් පාස්කු කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා.
පාස්කු ප්‍රහාරයට පෙර අප්‍රේල් 8 වනදා තමා පැවැත් වූ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරී රැස්වීමට එවක පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහතා සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සහභාගී වූවද ප්‍රහාරයක් පිළිබඳ පෙර දැනුවත් කිරීමෙන් බුද්ධි තොරතුරු ගැන ඔවුන් දෙදෙනාගෙන් කිසිවකු තමාව දැනුවත් නොකළ බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. ප්‍රහාරය සිදුවීමෙන් පසු තමාව ඇමතු නිලන්ත ජයවර්ධන මහතා පිපිරීම් කිහිපයක් සිද්ධ වුණා. තව වෙයිද දන්නේ නැහැ. මම මේ ගැන ආරක්ෂක ලේකම් හේමසිරිටයි පොලිස්පති පූජිත්තයි කලින් කියලා තිබ්බේ. අවශ්‍ය පියවර ගත්තේ නැහැ. යනුවෙන් පැවසූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසුවා. තමාට නොකීවේ ඇයිදයි විමසූ විට ජයවර්ධන මහතා පියවර ගත හැකි අයටයි දැනුම් දුන්නේ. සර්ට මම ඊයේ ගන්න හැදුවා. නමුත් සම්බන්ධ කරගන්න ලැබුණේ නැහැ. යනුවෙන් පිළිතුරු දුන් බවද මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා. එවකට පොලිස්පති සහ ආරක්ෂක ලේකම් මේකට වග කියන්න ඕනේ. ප්‍රහාරය පිළිබඳ පෙරලද බුද්ධිතොරතුර නොසලකා හැරලා තමයි මේ දේ සිද්ධ වුණේ. වෙන රටවල් වලත් ඕන තරම් මේ වගේ දේවල් වෙනවා. එහෙම වුණයි කියලා ජනාධිපති වගකීම බාරගන්නේ නැහැ. රටක ත්‍රස්තවාදයේ තියෙනවා නම් ඒක මර්ධනය කිරීම ආරක්ෂකාංශවල වගකීමක්. යනුවෙන්ද හිටපු ජනාධිපතිවරයා පැවසුවා. පාස්කු ප්‍රහාරයට පෙර මුස්ලිම් කාන්තාවන් නිකාබේ ඇඳීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ත්‍රිවිධ හමුදාපතිවරුන් ජාතික ආරක්ෂක කවුන්සිලයට යෝජනා කළ අවස්ථාවේ එම යෝජනාවට විරුද්ධ වුණේ කවුරුන්දයි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය මෙහිදී විමසුවා. අගමැතිවරයා නිකාබය තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේදීත් විරුද්ධ වුණා. එවක පැවති ද්විපාර්ශ්වික රජයේ ආණ්ඩුව තුළ අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශවයෙන් තමයි මුස්ලිම් නායකින් නියෝජනය වුණේ. එයාලා විරුද්ධයි කියලා තමයි අගමැති විරුද්ධ වුණේ. ඒ වෙනකොට සුළුතර ආණ්ඩුවක් තිබ්බේ. මෙවැනි යෝජනාවක් ගෙනල්ලා ඒකට මුස්ලිම් ඇමතුරු විරුද්ධ වෙලා ආණ්ඩුවෙන් නිවත් වුණොත් ප්‍රශ්නයක් වෙයි කියලා රනිල් වික්‍රමසිංහ මහතා කිව්වා. යනුවෙන් හිටපු ජනාධිපතිවරයා පැවසුවා. පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී පසුගියදා ජීවිතක්ෂයට පත් වූ ගොනාකෝවිලේ රෝහලට අයත් බව කියන T56 ගිනි අවි 4ක් සහ මැගසින් 2ක් පොලිස් විශේෂ කාර්ය බළකාය සොයාගත්තා. ඒ කහතුඩුව හෙරලියාවල ප්‍රදේශයේ ඊයේ සිදු කළ මෙහෙයුමකදී රත්මලාන දෙවට පාරේ කැලෑබද ප්‍රදේශයක සංගවා තිබියදී T56 ජීව උණ්ඩ ඇතුළු උණ්ඩ 270ක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පසුගියදා සොයා ගැනුණා. ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සිව් දෙනෙකු ගොනාකෝවිලේ රහාගේ සමීපතමයින් බව පොලිසිය හෙළි කරගත්තා. වැඩිදුරටත් අනාවරණ වුණේ සොයාගත් ජීව උණ්ඩ ගොනාකෝවිලේ රහාට අයත් බවයි. නමුත් උණ්ඩ සොයාගත් ස්ථානයේ ගිනි අවි නොතිබීම නිසා පොලිස් විශේෂ කාර්ය බළකාය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කළා. යනු මෙම ගිනි අවි 4 සහ මැගසින් 2ක් සොයාගනුනේ කහතොඩුව හෙරලියාවල ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක විදුලි කණුවක් යට සංගවා තිබියදී. බොරැල්ල සීවලීපුර නිවසක වහලේ මත අවු කණ්ණාඩි කවරයක සංගවා තිබූ හෙරොයින් ග්‍රෑම් 25ක් සොයා ගැනීමට බොරැල්ල පොලිසිය දූෂණ මර්දන ඒකකයේ අද සමත් වුණා. ඒ පසුගියදා බොරැල්ල පොලිසිය විසින් හෙරොයින් මිලිග්‍රෑම් 1600ක් සහ රුපියල් 2 ලක්ෂයක මුදල්ද සමග අත්අඩංගුවටගත් අයෙකු කළ හෙළිදරව්වකට අඩුවයි. මේ අතර මද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු හෙරොයින් ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 620ක් සමග මොරටුව අඟුලාන සයුරුපුර නිවාස සංකීර්ණයේදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට අඟුලාන පොලිසිය සමත් වුණා. කේරළ ගංජා කිලෝ 40ක් සමග සැකකරුවන් දෙදෙනෙකු මට්ටක්කුලේ පොලිසිය අද අත්අඩංගුවට ගත්තා. පොලිසිය පවසන්නේ එම ගංජා තුගේ වටිනාකම රුපියල් ලක්ෂ 70ක් බවයි. සැකකරුවන් හෙට මාලිගාකන්ද මහිස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය සඳහන් කළේ. එසමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත් වෙනවා. අදත් රාත්‍රී 10:30ට වාද පිටිය. සුබ රාත්‍රී.